ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා අපි වචනයත් එක්ක ඉදිරියට යමු යසාය පොතේ 65 වෙනි පරිච්ඡේදය. උනාස කතා කළා කියනවා මෙසේ සමිදානෝ මෙසේ වදාරනසේක කියන්න සමිදානෝ මෙසේ වදාරනසේක මම අලුත් අහසක්ද මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද මවමි. අලුත් පොළවක්ද මවමි. මගේ ආදර ප්‍රමාන්තයනේ මේ අපි මේ චතාරිකයේ තේරුම එතරවීමක්. මගේ පැරණි ස්වභාවයෙන් මම අලුත් ස්වභාවයකට එතර වෙන තැනක්. මගේ පැරණි ජීවිතයක් තියෙනවා අලුත් ජීවිතයක් තියෙනවා. එතකොට මේ පැරණි ජීවිතය අලුත් ජීවිතයකට පෙරලෙන්න වෙනවා. මේකෙදි අපිට බලාපොරොත්තු වෙන්නේ මගේ ආදර ප්‍රමාන්තයනේ ඒ කියන්නේ සුන්දර පොතක පිටුවක් පෙරලනවා වගේ තේරෙනවද කියන එක හරි ලස්සන නිකන් දයාබර සුමට අත්දැකීමක් නෙමෙයි. අපි සුදාත්මයන් වහන්සේට මෙන්න මෙහෙම ගීතිකාවක් දෙනවා. සුදාත්මනි ඔබටයි ආරාධනා කඩා දාන්න පොඩි කරන්න ඊමේජ් එක කරાવી. කඩා දාන්න පොඩි කරන්න කියලා. බලන්න මේ වචන ටික. සුදාත්මයන්ට අපි ආරාධනා කරද්දී දැන් සාමාන්‍යයෙන් හරි ලස්සන වචන ෂෝක් නිකන් හරි සුන්දර ඒවන තියෙන්නේ නේද? දැන් ගින්නත් කියන්නේ හරි හුරතල් විදියට නේ. ගින්න කොහමද? ගින්න අවුලවන්න කියද්දී පිච්චිලා අර පැරණි ස්වභාව අයින් වෙන්න වෙනවා. ඉතින් මේ වචන බලන්න හොඳ වෙලාවට ප්‍රමාන්තයෙන් මට එච්චර සිංහල බෑ. තේරුණාද කියන්නේ? සිංහල බෑ. යන්තම් මං හිතන්නේ 100 එකක් තියෙන්නේ. යන්තම් ගොඩ දාගත්තේ ලොකු වචන දන්නේ නැහැ. ඒ නිසා ගීතිකාවල තියෙන්නේ අමු වචන. තේරුණාද කියන්නේ? අමු වචන තියෙන්නේ. කඩන්න, පොඩි කරන්න, චප්ප කරන්න ඔන්නම තමයි තියෙන්නේ. මේ වචන බලන්න සුදාත්මන මහසිත කියන ගීතිකාවේ වචන. අපි කියමු. සුදාත්මනි ඔබටයි ආරාධනා අපි හැමෝම කියමු බලන්න. සුදාත්මනි ඔබටයි ආරාධනා වචන බලන්න. කඩා දාන්න, පොඩි කරන්න, මට රිදෙන්න, මා නැති වෙන්න. එතකොට දැන් මේ පැරණි කෝඩ් එකේ මේ පැරණි තැන කඩලා පොඩි කරලා තමයි අලුත් තැනට යන්නේ. දැන් ඒ කඩලා පොඩි කරනවා කියන තැන එච්චර අපිට දිරවන්නේ නැහැ. අපිට ඕනේ අලුත් වෙන්න. අලුත් වෙන නම් කැඩෙන්න ඕනේ. දෙවෙනි වර්ස් එක බලන්න. දෙවෙනි වර්ස් එක බලන්න. අතරින්න ඉවසා ඉන්න කීකරුවා කියලා දෙන්න බය නැති වෙන්න සැකදුරු වෙන්න ස්ථීරව ඉන්න කැඩුවා පොඩි කරා දැන් ඊට පස්සේ දැන් අල්ලන් ඉන්න දේ අතෑරලා තේරෙනවද අතාරින්න බයයි ඒ බය වෙච්ච තැන නිදහස් වුණයින් පස්සේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ බලන්න මේ අර පරණ අහස පරණ පොළව පහ වෙලා අලුත් අහස අලුත් පොළව උදා වෙන විදිය තුන්වෙනි වගන්ති බලන්න තුන්වෙනි වර්ස් එක ප්‍රීතිය වෙන්න සිනහව දෙන්න ඔබ තුල ඉන්න නිතර යදින්න ඔබ නම දෙන්න
ස්ටෙප් එක තමයි ඔන්න දැන් ජේසුයි මමයි ප්‍රීතිය එක හරි දැන් මගේ ජීවිතය මමයි ජේසු එක්කෙනෙක් වෙලා ඒ ප්‍රීතියෙන් පිරෙනවා ඊට පස්සේ තමයි මොකක්ද වෙන්නේ බලන්න ඊළඟ වගන්ති ඊළඟ verse එක වෙනස් කරන්න අලුත් කරන්න එලියක් යොදවා ගන්න ජේසුව දෙන්න ජේසුව දෙන්න සම්මතන යන්න සැනතෙන යන්න පූජා වෙන්න පූජා වෙන්න ස්පර්ශ කරන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ ඔබගේ මගේ පැරණි ස්වභාවය කඩන්න ඕනේ අලුත් ස්වභාවයක් දෙන්න. ඒ කඩන පාට් එක අමාරුයි. එතකොට උන්වහන්සේ කතා කළා කියන නිකන් නෙමෙයි. උන්වහන්සේ කතා කළා කියන්නේ අලුත් අහසක් අලුත් පොළවක්. ඒතර ඔබ පොළවේ ඔය කියන්නේ ඔබගේ ෆවුන්ඩේෂන් එක ඔබගේ අත්තිවාරම ඔබ රැඳිච්ච තැන කැඩෙන්න ඕනේ. ඔබගේ බලාපොරොත්තු ඔබගේ උඩින් තියෙන එක ඔබගේ හවුහරණ නැති වෙන්න ඕනේ. හැබැයි මෙතන මේ දෙකම වෙද්දී එක දෙයක් වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. ඔබගේ පොළව අහස වෙනස් වෙද්දී උන්වහන්සේ යෙසායා 54:10 කතා කරලා කියන බලන්න. යෙසායා 54:10 උන්වහන්සේ කතා කරලා කියන වචනේ බලන්න. කඳු පහව ගියා කඳු පහව ගියා හෙල් සෙලවුණත් හෙල් සෙලවුණත් නුඹට ඇති නුඹට ඇති මාගේ තිරපෙම මාගේ තිරපෙම පහවන්නේවත් පහවන්නේවත් මාගේ ගිවිසුම මාගේ කිවිසුම සෙලවෙන්නේවත් නැත. සෙලවෙන්නේවත් නැත. උන්වහන්සේ කියනවා මගේ ආදරය පුතේ වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ වෙනස් නොවන එකම සත්‍යතාවය හෙරක්ලිටස් අනුව දර්ශනවාදීන්ට අනුව වෙනස් නොවන එකම සත්‍යතාව වෙනස් වීම. හැබැයි ඒ වෙනස් වීමත් පරද්දලා ඔබගේ මගේ ජේසුගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඔබට මට එල්ලිලා ඉන්න තියෙන්නේ මේ පොළොවේ නෙමෙයි. අහසේ නෙමෙයි. නැස්කිනා මේ අහස මම නැති කරනවා. ඒ කියන්නේ ඔබ හදාගත්ත මේ පැරණි තැන, පරණ තැන කඩලා ඔබගේ ජීවිතය අලුත් කරන්නට යනවා. මගේ ආදර බෙමන්තනි පටපන්න කෝෂය ඉරාගෙන සමනලයක් එළියට එනවා වගේ. අම්මගේ බඩ ඇතුලෙන් දරුවා එළියට එනවා වගේ. ඒ දරුවාගේ රැකවරණය, ඒ ගර්භාෂ බිත්තිය, ඒ වෝටර් බෑග් එක එතන හිටිය ලෝකේ ඉරිලා අලුත් තැනකට එන්න වෙනවා. හැබැයි එන එකේදී දරුවව හිර වෙලා තේරුණාද කියන එක අඬලා ඊට පස්සේ පෙකණි වැල කපලා හුස්ම ගන්න බැරි දරුවව අඬවලා එතන ලොකු කලත්තිල්ලකට පස්සේ ඊළඟ තලයට යන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනේ ඔබගේ ජීවිතේ හෙල්ලිලා නම් නන්නත්තර වෙලා නම් දෙදරලා නම් ඔබගේ බලාපොරොත්තු සුන්නත් දූලි වෙලා නම් ඔබගේ අභිලාෂයන් චප්ප වෙලා නම් සිහින පොඩි පට්ටම් වෙලා නම් ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් නන්නත්තර වෙලා නම් කලබල වෙන්න එපා. උන්වහන්සේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. උන්වහන්සේ වැඩ පටන් අරගෙන තියෙන්නේ ඕල් බිල්ඩින් එක කඩලා අලුත් එක හදන්න. ඒක නිසා පරණ අත්තිවාරම් හාරලා ඒවා බැකෝ කරලා තේරුණාද කියන එක හාරලා එළියට අරගෙන උන්වහන්සේ දෙයක් කරන්න යනවා. මගේ ආදර බෙමන්තනි ඒ දේ කරන්න ස්වාමීන් වහන්සේ ඔබව මාව අරගෙන යන ඒ අතුලාන්ත ගමන අපි අයිති කරගන්නවා ප්‍රේමාන්තයනි. අපි වචනයට නැවත යනවා යෙසායා 65. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තනි උන්වහන්සේ කතා කළා කියනවා. සමිදාන මෙසේ වදාරනසේක මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද මවමි. පසුගිය දේ කියන්නේ පසුගිය දේ මතක් කරන්නේවත් මතක් කරන්නේවත් සිහි කරනු ලබන්නේවත් සිහි කරනු ලබන්නේවත් නැත. නැත. මගේ ආදර ප්‍රේමාන්තනි මේක your memory is a terrible block for your journey. ඔබගේ මතකය
මහා කාලකන්ණි බාධාවක් ඔබගේ ඉස්සරහට යන. මගේ ආදර විමන්තනි යකා මේ මතකය අරගෙන ඒ මතකය අරගෙන තේරුණාද කියනක මතකය අරගෙන ඒක ඔබගේ ජීවිතේ අබ්බඝාත කරනවා. ඒ වෙච්ච සිද්ධිය අරගෙන අබ්බඝාත කරනවා. ඒ වෙච්ච දේ මතක් කරලා ඔබ කොර කරනවා, කුරුවල් කරනවා. මතක තියාගන්න. මගේ ආදර විමන්තනි ඒ ඔබව බ්ලොක් කරන මතකයක් තියෙනවා. ඔබගෙන් වෙච්ච වැරදක්. කවුරු හරි ඔබට කරපු දෙයක්. ඔබගේ ජීවිතේ හිර වෙච්ච තැනක්. ඔබ බය වෙච්ච තැනක්. ඔබව මොලස් කරපු, යූස් කරපු තැනක්. ඔබගේ ජීවිතේ ප්‍රතික්ෂේප වෙච්ච තැනක්. ඔබගේ ජීවිතේ තිත්තයි ඒ තැන. යකායේ මතකය අරගෙන ඔබගේ ජීවිතේ ඉස්සරහට අඩියක් තියන්න යද්දී ඒ මතකය එනවා. ඒ මතකය වල ඩිෆයින් කරන්න පුළුවන් හරි ලස්සන විදිහ හතරක් තියෙනවා. sad, mad, scared, guilt. දුක, sad, වෛරය, mad, scared, ඔබගේ බිය, guilt, ඔබගේ වැරදිකාර හැඟීම. ඔබ බලන්න ඔබගේ ජීවිතයේ අතීතයේ සිද්ධියක් තියෙනවා නම් ඔබ තාම කනස්සලු වෙන මේක උනේ නැත්තම් හොඳයි කියලා. ඔබ තාම ඒක අපරාධ මගේ අතින් උනේ. ඒ දේ ගැන ඔබ අදටත් කලකිරෙලා නම් ඒ කියන්නේ ඔබ ජේසුගේ සමාව අයිති කරගෙන නැහැ. ඔබ ජේසුගේ අලුත් අහස අලුත් පොළව ගැන බලාපොරොත්තුවක් නැහැ. හැමතිස්සෙම ඒ මතකයත් එක්කයි ඔබ ගනුදෙනු කරන්නේ. උන්වහන්සේ කියන මම සිහි කරන්නේ නැහැ. මට වැඩක් නැහැ. මොකද උන්වහන්සේ අතීතය, වර්තමානය, අනාගතය, අල්ෆාව ඔමේගාව උන්වහන්සේට මගේ ප්‍රේමාන්තින උන්වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතයේ හැම සිද්ධියක්ම වෙනස් කරන්න. ඔබ අදහනවා නම් ඒක බායිති කරගන්නවා නම් ඒක ඔබගේ ජීවිත ගමන වෙනස් වෙනවා මගේ ප්‍රේමාන්තයනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා උන්වහන්සේ කතා කරලා කියන්නේ දිනපතා කුරුසිය. හැමෝම කියන්නේ දිනපතා කුරුසිය. ඒ දවසේ කුරුසියක් තියෙන්නේ. උන්වහන්සේ අපිට කතා කරන්නේ දවසේ කුරුසයක්. ඒක මේ අතීතයේ කුරුස පටවගෙන ගොඩ ගහගෙන සතිපතා ඒවුණාද අර ඉත්තා වෙච්ච සිද්ධියත් එක්ක ඔළුවේ තියාගෙන මගේ ආදර ප්‍රේමන්තනේ ඒවා මොකුත් තාම එළියට එන්නේ නැද්ද? මොකක් හරි සිද්ධියක් වෙච්ච ගමම්ම තේරුණාද අරව ටික අමුණගෙන පටලගෙන එකතු කරගෙන කනෙක්ට් කරගෙන දෙන්නේ නැද්ද? ඒ සිද්ධි එකේ නම් මතකයි. ඇඳන් හිටිය චීත්ති මලත් මතකයි නැද්ද? තේරුණාද කියන එක? එච්චර ඒව මතක තියාගෙන ඔළුවේ තියාගෙන ඉන්නවා. උන්වහන්සේ කරන්නේ අලුත් දේ. ඔබගේ ජීවිතේ වෙන්න දෙන්නේ නැතුව. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ කතා කරන වචනේ ගන්න. මා මවන දේ ගැන මා මවන දේ ගැන සදහටම ප්‍රීති සන්තෝෂ වන්න. සදහටම ප්‍රීති සන්තෝෂ මා මවන අලුත් ජෙරුසලම මා මවන අලුත් ප්‍රීතියෙන් පූර්ණ වන්නේය. ප්‍රීතියෙන් පූර්ණ වන්නේ. එහි වැසියෝ එහි වැසියෝ සොම්නසින් වෙසෙති. සොම්නසින් වෙසෙති. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තනි මේ යෙසායා 65 යෙසායා පරිච්ඡේද 66යි තියෙන්නේ. ඒ ඔක්කොම යෙසායා ලිවෙන අවුරුදු ගානක පොතක් මේක. එතකොට මේක බයිබල් විද්‍යාඥයන් විද්වතුන් එක කොටස් තුනකට කඩනවා. රිටෝ අයිසායා, ප්‍රොටෝ අයිසායා, ඩිටෝ අයිසායා කියලා. ඒ කියන්නේ යෙසායා පළවෙනි කොටස බැබිලෝනියා විප්‍රවාසගත වෙන්න ඉස්සෙල්ලා අනතුරු අඟවනවා. දෙවනි කොටස බැබිලෝනියා විප්‍රවාසගත වෙච්ච අයට එයාලට බලාපොරොත්තුව ගැන කතා කරනවා. මේ තුන්වෙනි කොටස මගේ ප්‍රේමාන්තේනේ උන්වහන්සේ අලුත් ඒ පොරොන්දුවත් එක්ක නිදහස ගැන කතා කරන තැන. එතන උන්වහන්සේ කතා කරලා කියනවා මම අලුත් ජෙරුසලමක්. ඒ කියන්නේ කරන්න පුළුවන් නන්නත්තර වැඩ, ජරා වැඩ, දහජරා වැඩ ඔක්කොම කරලා උන්වහන්සේගේ දඬුවම බැබිලෝනියාව අල්ලගෙන දේවස්ථානය චප්ප කරලා ඒ රජගේ ඇස් දෙක අන්ධ කරලා මගේ ප්‍රේමාන්තනේ අරගෙන ගියේ විප්‍රවාසයන්. අවුරුදු 400ක් බැබිලෝනියාවේ ඒගොල්ලෝ කාලකන්ණි වගේ වහල්ලු වගේ ජීවත් වෙලා උන්වහන්සේ කතා කරන බලාපොරොත්තුවේ නිමේෂයටයි මේ එන්නේ. ඔබගේ ජීවිතයේ ඔබ හදාගත්ත දේ කැඩෙන තනක් එනවා. හැබැයි උන්වහන්සේ කවදාවත් ඒක කඩන්නේ නැහැ. අලුත් දෙයක් උන්වහන්සේගේ සැලැස්ම නැතුව. මගේ ආදර ප්‍රේමාන්තයනේ
අපි ඕනම දෙයක් කඩන්නේ අලුත් සැලැස්මක් ඔළුවේ තියෙනවා. හැබැයි ඒක කඩන අයට ඒක කඩද්දී ඒක හරි දුකයි. මොකද ඒවල මතකයන් එක්ක එල්ලිලා තියෙන තැන් ඒවත් එක්ක ගැටිච්ච තැන් එක්ක දුකයි. නැත්තම් ඒක අමතක කරන අතාරින්න බැරි තැනක හිර වෙච්ච තැනක. ඒතර උන්වහන්සේ බලාත්කාරකමින් ඇල්ලගෙන ඉන්නවා නම් තැන උන්වහන්සේ එතන රිද්දන්න වෙනවා. ඒක රත් කරලා ඒක අතාරින්න නැත්තම් මගේ ප්‍රමාන්තනි අතාරින්න නැත්තම් ඒක රත් කරලා පුච්චලා පාරාවෝගේ සිත දැඩි කරලා කහලා හොල්ලලා කලත්තලා උන්වහන්සේ ඔබව සමහර වෙලාවට ඔබව රවට්ටලා ඒ ප්‍රතික්ෂේප වෙලා ආදරය කරන තැන් දෙබිඩි වෙලා චපල වෙලා වංචා කරලා ප්‍රෝණා කරලා ඔබට අතාරින්න තැනකට එනවා. මගේ ආදර ප්‍රමාන්තනේ එහෙම කරන්නේ අලුත් දෙයක් උන්වහන්සේ ඔබේ ජීවිතේ කරන්නේ. මේ බලාපොරොත්තුවත් එක්ක උන්වහන්සේ ඔබ මාව ගමනකට අරගෙන යනවා. හැම රිලේෂන්ෂිප් එකකම උන්වහන්සේ එකයි කතා කරලා කියන්නේ ජෝම් තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තිය උන්වහන්සේගේ වචනේ ගන්න. ජෝම් 15:2. උන්වහන්සේ මා තුල ඇති කියන්න උන්වහන්සේ මා තුල ඇති පල නොදරන සියලු අතු පල නොදරන සියලු අතු කපා හරිනසේක. කපා හරිනසේක. මගේ ආදරේ ප්‍රමාන්තනේ ඒ රිලේෂන්ෂිප්ස් ඒ සම්බන්ධතා සමහර ඒවා කපලා අයින් කරලා නන්නත්තර කරලා තියෙනවා. එහෙම අය හිටියද කියලාත් නෑ දැන්. තාම ඔබ ඒ ගැන හිතන්න ඕනේ නෑ. උන්වහන්සේ ඒ අව ඔබගෙන් අයින් කරේ පළදරන අතු නෙමෙයි. සමහර දේවල් සමහර ඔබගේ ජීවිතේ තිබිච්ච දේවල් උන්වහන්සේ අයින් කරලා උන්වහන්සේ සුත්තම කරලා දාලා ඒ උන්වහන්සේ ඔබට ආදරේ නිසා. ඒවල ෆොටෝ තියාගෙන ඒවල ලේන්සු තියාගෙන තේරුණාද කියන ඒවල ටෙඩි බෑලා තියාගෙන ඒවා ගැන හිතන්න අවශ්‍ය නැහැ. හොරෙන් තියාගන්න ඒවා නැද්ද? උන්වහන්සේ අතහැරලා ඉවරයි. ඔබ අතාරින්න ලෑස්ති නැහැ. මගේ ආදර ප්‍රමාන්තේනේ. පළදරන්නේ නැති අත උන්වහන්සේ කපලා දානවා. ජීවිතේ කොච්චර තැන් පුද්ගලයෝ කපලා අයින් වෙලාද ඔබගේ ජීවිතේ. හැබැයි උන්වහන්සේ තව දෙයක් කරනවා. බලන්න වචනය. පල නොදරන සියලු අතු කපා හරිනසේක පල දරන සියලු අතු කියන්නේ. පල දරන සියලු අතු. පල දරන සියලු අතු කියන්නේ. පල දරන සියලු. ඒ කියන්නේ උන්වහන්සේගේ කනෙක්ෂන් එකේ ඉන්නේ උන්වහන්සේ පල දරනවා. ඒවත් ජේසුට අවනත සම්බන්ධතා දේවල් උන්වහන්සේ කැමති දේවල් උන්වහන්සේගේ සැලැස්මේ තියෙන දේවල් උන්වහන්සේ එහෙමයි කියලා ඔක්කොම නියමට හැදෙන්න දෙන්නේ නැහැ. පල දරන සියලු අතු කප්පාදු කරනසේක නැත්නම් පාහිනසේක. ප්‍රූනින් ඒක කරන්නේ උන්වහන්සේ ආදරේ නිසා. අතු කපා දිරිදෙනවා මගේ ප්‍රමාන්තනේ. අතු කපලා වෙන් වෙදිරි දෙනවා. හැබැයි එහෙම කරන්න ඕනේ. මොකද මිදි වැල කියද්දී ඒක විශේෂ දෙයක්. මිදි වැල සහ අත් හොයාගන්න බෑ මගේ ප්‍රමාන්තේ. ඒක non identical. ඒක හොයාගන්න බැරි තරමට සමානයි. එතකොට එතනදී ඊළඟ ප්‍රශ්න තමයි මිදි වැලෙන් මිදි අත් ඈතට ගියයින් පස්සේ ඒකේ හැදෙන ගෙඩි වල රසය අඩු වෙනවා. මොකද සාරයෙන් දුරස් නිසා. එනිසා මොකද කරන්නේ ප්‍රූනින් කෑදී ඒවා කෑලි වලට කපුවාම එතන නිකිති පුංචි රිකිලි ඇවිල්ලා මිදි ගොඩාක් හැදෙන අතු රිකිලි ගොඩාකට වෙන් වෙනවා. ඒක මිදි වැල දන්නේ නැහැ. හැබැයි අයිතිකාරයා දන්නවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ප්‍රූනින් කියන්නේ ඒකට. ඔබගේ ජීවිතයේ සමහර සිද්ධි ඔබව හොල්ලලා වට්ටලා උන්වහන්සේ මහා අලුත් දෙයක් කරන්න බලාගෙන ඉන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචන ගැන ඒසාය පොතේ. මම ජෙරුසලම කෙරෙහි කියවගෙන යන පොතේ. මම ජෙරුසලම කෙරෙහිත් මාගේ සෙනග කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක්වත් පීඩිත වේදනාවේ ශබ්දයක්වත් එහි තවත් නොඇසෙන්නේය. මගේ ආදර බෙමන්තියනි ඇඬීමේ සද්දයක් නැහැ. පීඩාවේ සද්දයක් නැහැ. ඒ කියන්නේ මොකක්ද? ඒ අඬන්නේ නැහැයි කියලා කියන්නේ මතක තියාගන්න. ඔබ අඬන්නේ නැති තැනක් හම්බ වෙන්නේ ස්වර්ගයේ විතරයි. හැබැයි අඬන්නේ නැහැයි කියලා පූර්ණ ප්‍රශ්න සියලුම දේවල් විසඳෙන්නේ මේ ශරීරයෙන් මේ ලෝකයෙන් ඔබ වෙන් වෙච්ච දවසේ විතරයි. එතකන් ප්‍රශ්න කියන දේවල් ජීවිතේ නැති වෙන්නේ නැහැ. හැබැයි උනාස් කියන ඔබ අඬන්නේ. ප්‍රශ්න අස්සේ ඔබ hina වෙන දවසක් එනවා. ඒ ප්‍රශ්නයට වඩා ජේසුගේ ආදරය අයිති කරගන්න මොහොතක් එනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ අයිති කරගන්න මොහොත
ඒ අයිති කරගන්න මොහොත. ඒ ප්‍රශ්නය ලොකුයි. ඒ ප්‍රශ්නය ලොකුයි. ප්‍රශ්නය ලොකු වෙන්නේ නැහැ උන්වහන්සේගේ ආදරයට වඩා. එනිසා ඒ ආදරය ගැඹුරින් දැනෙන මොහොතේදී ඔබගේ ජීවිතයේ කඳුලට එහා ගිය අත්දැකීමක් ස්වාමීන් වහන්සේ ඔබ අරගෙන යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අද අපි දකින්නේ ජේසුගේ ජීවිතයේ මේ අරගලයත් එක්ක යන ගමනේ හමු වෙන චරිතයක් ගැන අද සුවිශේෂයේ අපි අයිති කර ගන්නවා. උන්වහන්සේගේ වචනේ බලන්න. ජෝම්තු වගේ 4 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි වගන්තිය. ජේසුස් වහන්සේ එතනින් නික්ම කියන්න. ජේසුස් වහන්සේ එතනින් නික්ම ගලීලයට වැඩම කළසේක. ගලීලයට වැඩම කළසේක. මන්ද ගමේ දිවැසිවරයා ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැයි ගමට අගේ නැතැයි කීවේ උන්වහන්සේමය. උන්වහන්සේමය. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතයේ අරගෙන ගියේ ගමනක. උන්වහන්සේගේ ජීවිතයේ අරගෙන ගියේ පැහැදිලි ගමනක. ඒතර ඒ ගමනේදී උන්වහන්සේව හැමෝම පිළි අරගෙන උන්වහන්සේව ඇක්සෙප්ට් කරලා ඒ හොඳ සුන්දර අත්දැකීමකට අරගෙන ගියා නේ. ප්‍රතික්ෂේප වෙච්ච තැන් තිබුණා. උන්වහන්සේව කප්පාදු කරා තාත්තා. උන්වහන්සේව ඒ ප්‍රතික්ෂේප උන්වහන්සේ කොටිම කියනවා නම් ගමේදී මොකද වෙන්නේ? උන්වහන්සේව අරගෙන ගිහලා ප්‍රපාතෙන් තල්ලු කරලා මරන්න ඇදුවා. උන්වහන්සේට බෙල්සබුල්ගේ බලයෙන් උන්වහන්සේ මේ දේවල් කරේ කියලා කිව්වා. හැමතැනම ඇක්සෙප්ටන්ස් නෙමෙයි තිබුණේ. ඒතර ජේසුගේ ජීවිතේ එහෙමයි ස්වාමින් වහන්සේ අරගෙන යන්නේ. හැබැයි හැම ප්‍රතික්ෂේපයකදී මගේ ප්‍රේමාන්තනි ප්‍රතික්ෂේපයකට පස්සේ උන්වහන්සේ අලුත් දෙයක් එයාලගේ ජීවිතේ ගත්තා. මගේ ජීවිතේ මේ දැක්ම ඔබ මම අයිති කරගන්නවා. මේ දැක්ම ඔබ අයිති කරගන්නවා. ඒකයි චතාරි පාස්කුව කියලා කියද්දී දුක් විඳීම මරණය උත්ථානය. ඒ ජර්නි එක ඒ දුක් විඳීම මරණය අස්සෙන් තමයි උත්ථානය එන්නේ. උත්ථානය ශිග්ගල උඩින් එන්නේ නැහැ. ඒ ගමන බලන්න වචන අයිති කරගන්න. ඒ ජෙරුසලමේ මංගල්‍යයේදී උන්වහන්සේ කළ සියලු දේ දුටු බැවින් මංගලයේදී උන්වහන්සේ කළ සියල්ල දුටු බැවින් ගලීලයෝ උන්වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්තා. දැන් තමුන්ගේ ගමේ ප්‍රතික්ෂේප වෙනවා. ගලීලය කියන්නේ පහත් තැනක්. අනිත් අය ප්‍රතික්ෂේප කරපු තැනක්. මොකද එතන පිරිසිදු ජුදා ජාතිකයෝ නෙමෙයි හිටියේ. අනිත් ජාතිකයන් එක්ක මුසු වෙච්ච තැනක හිටියේ. ඒතර ගලීලයේ උන්වහන්සේව මොකද පිළිගන්නවා. ඇයි පිළිගන්නේ? එයා උන්වහන්සේගේ ප්‍රසිද්ධ ඒ ප්‍රාතිහාර්ය දේවල් එක්ක එයාලා පිළිගන්නවා. ඉතින් එහෙනම් ගලීලයෝ ඇවිල්ලා කුරුසේ යන ගහන්න එපයි කියලා කෑ ගහන්න එපයි. එහෙනම් ඒව කෑ ගැහුවේ නැහැ. එතනදී ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරා. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඒ නිසා ඒ තැනදී එයා උන්වහන්සේව එක තැනකදී පිළි අරගෙන යනවා. වචන ගන්න. යලිත් උන්වහන්සේ ගලිලේ කානා නම් ගමට වැඩම කළසේක. උන්වහන්සේ විසින් වතුර මිදිවස බවට හරවන ලද්දේ එහිදීය. එකල එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුරුව කපර්නාමුවේ සිටියේය. මගේ ආදර ප්‍රේමාන්තනි මේක මේ සිද්ධිය තමයි බලන්න මේ පුද්ගලයාගේ මේ රාජ්‍ය නිලධාරියාගේ ජීවිතයේ පැරණි අහස පොළව උන්වහන්සේ හොල්ලන විදිය. දැන් ජුදා සම්ප්‍රදාය තුල තාත්තා පුතා දැන් ඔබ එක කතාවක්වත් බයිබලයේ තියෙන උපමාවක්වත් දැකලා තියෙනවද අම්මා පුතාගේ? එහෙමම නැහැ. ඔක්කොම තාත්තා පුතා අගේ කර පුත්‍රයා පුතා ඔක්කොම තාත්තා පුතා තමයි තියෙන්නේ. තාත්තා අලු ගානේ අම්මා ගිහිල්ලා අර වැඩිමල් පුතාට වත්තේ වැඩ කරන්න යන්න කියන්නේ බා. එහෙමම නැහැ. ඔක්කොම තාත්තා පුතා තමයි. ඇයි ඒ? සාමාන්‍ය අම්මා පුතානේ ක්ලෝස්. අලු ගානේ අගේ කර පුත්‍රයාගේ අම්මෙක් නැත්තේ. තාත්තා පුතා ගන්නේ එක විශේෂ ඒ කියන්නේ ජුදා සම්ප්‍රදායේ තාත්තා පුතා කියන තැන එක මහා ගැඹුරු බැඳීමක් මගේ ප්‍රේමාන්තේ. ගැඹුරු බැඳීමක්. ඒතර එතනදී
දැන් මෙතන මේ රාජ්‍ය නිලධාරියාගේ පුතා අසනීපයි කියද්දි බලන්න එයා නන්නත්තර වෙනවා. රාජ්‍ය නිලධාරියෙක්. එයා අධිකාරී බලයක් තියෙන කෙනෙක්. එයාට කන්ටැක්ට්ස් තිබිච්ච කෙනෙක්. එයාට ජීවිතේ ක්වොලිෆිකේෂන්ස් තිබිච්ච කෙනෙක්. ඇක්සෙප්ටන්ස් තිබිච්ච කෙනෙක්. එයාට සේකක් තිබිච්ච කෙනෙක් නැද්ද? ඉතින් මේ ඔක්කොම තියෙන මිනිස්යාගේ පුතා අසනීප වෙනවා කියලා කියද්දි එයාගේ ජීවිතය හෙල්ලිලම යනවා මගේ ප්‍රමාන්තනේ. හෙල්ලිලම යනවා. ප්‍රසිද්ධ ක්‍රිකටර් කෙනෙක්ගේ මං හිතන්නේ දරුවා මේ වෙලාවේ ICU එකේ ඉන්නේ. මට කතා කරලා කිව්වා ප්‍රේ කරන්න කියලා. කොච්චර ඒ කියන්නේ තමගේ දරුවා අසනීපයි කියලා කියද්දි. දරුවා අසනීපයි කියලා කියද්දි. එතන මොන්න තරම් අසරණ වෙනවද? මගේ ආදරේ ප්‍රමාන්තනේ අර පැරණි අහස පැරණි පොළව. එතකොට මේ මිනිස්සයාගේ පොළව මේ දරුවාගේ ආදරය උණුසුම එයා ජීවත් වෙච්ච තැන මගේ ප්‍රමාන්තනි. එතකොට අහස මොකක්ද? අහස කියන්නේ බලාපොරොත්තුව. ඒ දරුවාගේ අනාගතය. දැන් පුතා තමයි මගේ බිස්නස් එක කරගෙන යන්නේ. මගේ මේ තැනටපත් වෙන්නේ එයාගේ අහස බලාපොරොත්තුව. එයාගේ පදනම පොළව. මේ අහස පොළව හෙල්ලෙන තැන තමයි මෙයා ජේසු ගාවට එන්නේ. ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඔබගේ අත්තිවාරම් හොල්ලනවා. අත්තිවාරම් හොල්ලලා ඒ පැරණි තැන හොල්ලලා උන්වහන්සේ ඔබ බිඳුවට දාලා මගේ ආදර ප්‍රමාන්තනේ බිඳුවට දාලා උන්වහන්සේගේ දේ කරගන්න විදිහක් තියෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. කිය. ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලිලයට වැඩම කළ බව අසා ඔහු උන්වහන්සේ වෙතට ගොස් තම පුත්‍රයා මරණාසන්නව සිටින බැවින් අවුත් ඔහු සුව කරන මෙන් උන්වහන්සේගෙන් අයද සිටියේය. Beauty of the crisis. අරගලයක තියෙන ලස්සන තැන. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට උත්තර දෙන්න බැරි තැනකදී මට කරගන්න බැරි තැනකදී වෙන තැනක් නැහැ. අපි උන්වහන්සේ ගාවටම යනකම් ඒකයි අර පොළව හෙල්ලෙද්දී අහස බොඳ වෙද්දී අපිට ඉතුරු වෙන්නේ උන්වහන්සේගේ ආදරය විතරයි. මගේ ආදරේ ප්‍රමාන්තනේ ඔතන හෙල්ලනකම් සමහර වෙලාවට ඔතන ඔබ අසරණ වෙනකම් ඔබගේ මනුෂ්‍ය තලයෙන් ඔබගේ අසරණකම මහා වාසනාවක් ස්වාමින් වහන්සේ තුල සරණය හොයන්නට. මගේ ආදරේ ප්‍රමාන්තනේ අද ඔබගේ ජීවිතේ දිහා බලන්න. ඔබගේ ජීවිතේ හෙල්ලෙද්දී ඔබ කොහෙද ගියේ? ඔබගේ ජීවිතේ හෙල්ලෙද්දී ඔබ බලාපොරොත්තු කඩා වැටෙද්දී උන්වහන්සේ ඔබව අතාරියයි කියලා හිතෙද්දී ඔබ කොහෙද ගියේ? ඔබ උත්තර එව්වේ කොහෙද? ඒක කියන්නේ when you are in a struggle never go to the phone rather go to the throne. ස්වාමින් වහන්සේගේ ආදරයට යන්න. ස්වාමින් වහන්සේගේ ආදරයට යන්න. එතනදී රස්තියාදු වෙන්න එපා. ඔබට එක අයට ඔබට උත්තර දෙන්න බෑ. කවුද මගේ ප්‍රමාන්තනේ උත්තර දෙන්න පුළුවන් වෙන කාටද? උන්වහන්සේ ගාව විතරයි. හැබැයි උන්වහන්සේගේ ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේගේ විදියක් තියෙනවා. උන්වහන්සේ මං හැමතිස්සම කියන්නේ උන්වහන්සේ ඇවිල්ලා සිංහල වෙද ක්‍රමේ පාවිච්චි කරන කෙනෙක්. නේටිව් ડોක්ටර් කෙනෙක්. ඉංග්‍රීසි වෙද ක්‍රමේ වගේ නෙමෙයි. ඉංග්‍රීසි වගේ වැදගත් නෙමෙයි. පේන් කියලා එකක් දීලා තේරුණාද කියන එක. ඒ වෙලාවේ ටක් ගාලා ඇන්ටිබයොටික් එකක් දීලා පේන් කිලර් එකක් දීලා ගොඩාක් වෙලාවට පේන් කිලර්ස් වලින් ඇන්ටිබයොටික්ස් වලින් ගොඩ යන්නේ නැද්ද? හැබැයි සිංහලේ හරි වෙද්ද මං කියන්නේ. හරි වෙද්ද හොඳේ. ආයි කියනවා. හරි වෙද කමේදී අර අරිෂ්ටය දීලා තිත්තයි අර සැර එළියට අරගෙන දද එක දදයයි තියෙන්නේ මුළු අගේම කුෂ්ඨ ඇවිල්ලා තේරුණාද කියන එක. ඒ උෂ්ණය පිට කරලා අමුතුම ක්‍රමවේදයකට යන්නේ. තේරුණාද මගේ ප්‍රමාන්තනේ? ඒක ලේසි ෂෝට් කට්ස් නෑ. පත්තු වැඳලා කෙලින් කරලා තේරුණාද කියන එක වෙනම කතන්දරයක්. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ඩීල් කරන්නේ විදියට. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තනේ ඒ මනුස්සයාගේ ජීවිතේ හෙල්ලෙන්න දෙනවා. උන්වහන්සේ මේක දකිනවා. ඒ ළමයා අසනීප වෙනවා දකිනවා. ඉතින් ඒක උන්වහන්සේ දැක්කා. උන්වහන්සේගේ යාළුවාගේ ගෙදර පණිවිඩයක් එද්දී යෙසායා යොම් 11 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රමාන්තනේ 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේට පණිවිඩේ යවනවා. උන්වහන්සේගේ යාළුවා උන්වහන්සේ ආදරය කරපු කෙනා ඇසු අසනීපෙන් කියලා මගේ ප්‍රමාන්තනේ. 4 වෙනි වගන්තිය ඒ ඇසු කල ජේසුස් වහන්සේ කතා කොට
මේ රෝගයේ මරණයෙන් කෙලවර වෙන්නක් නොවේ. මේ දේව මහිමය සඳහා ය මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මහිමයට පමුණු ලබන සේකයි වදාළසේක. ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මාර්තා මරියා ලාසරස් නන්නත්තර වෙලා ලාසරස් පනෑද ඇඳේ ඉන්නවා. කියනවා ජේසුස්ට කියන්න දැන් අර ගෙදර කාලා බීලා ජේසුස් විවේක ගත්තේ බෙතානියේ ජෙරුසලමට ළඟයි. උන්වහන්සේ හැමතැනම වටේ යද්දී උන්වහන්සේ දේශනා කරගෙන ගිහිල්ලා බෙතානියේ තමයි උන්වහන්සේ ලැබුම් ගත්ත තැන. ඉතින් උපරිමයෙන් සැලකුවා ඒ පවුලේ අය ජේසුස්ට ගොඩාක් ආදරෙයි. ඉතින් ජේසුස් එතන තමයි නතර වුණේ. මොකද ජෙරුසලමට ගොඩාක් ළඟ නිසා මගේ ප්‍රේමවන්තනි. දැන් මෙච්චර කාලා බීලා ඉතින් ලාසරස් හිතන්නේ නැති අපෙන් කාලා බීලා නැද්ද? ඊට පස්සේ පොඩි විශේෂත්වයක් නැද්ද? ළමයා ඉස්කෝලේට දාගන්න හරි නැද්ද? තේරුණාද කියන එක? ඊට පස්සේ ඉතින් එහෙම මොකක් හරි විශේෂත්වයක් තියෙන්න බෑ නැත්නම් අපේ ගෙදරින් කාලා බීලා නැද්ද? ඉතින් එතන පණිවිඩය යනවා. ජේසුට ඒ විශේෂත්වෙට තේපැන් සංග්‍රහවල විශේෂත්ව ජේසුට අදාළ නැහැ. උන්වහන්සේ ආදරේ තේ දීපු ඉඳන් නෙමෙයි. උන්වහන්සේ තේ දීලා ආදරේ කරන්න වැඩි වෙන්නේ නැහැ. උන්වහන්සේගේ දාසයන්වත් කප්පෝ වෙන්නේ නැහැ. ඒ දාසයන්වත් ඉත්තු කරන්න බෑ. හරි දාසයෙක් නම් උන්වහන්සේ තුලින් හැමදේම බාරගත්තට කාගේවත් ඉත්තෙක් අතකොළුවක් වෙන්නේ නැහැ දේවදාසයෝ. ඔබ අතකොළුවා වෙන්නත් එපා. ඔබ කාටවත් කැති නැහැ. කලේ ගුණ ලස්සන දෙයක්. කලේ ගුණ ලස්සන දෙයක්. හැබැයි ඔබව පාවිච්චි කරන්න දෙන්න එපා. මම මෙහෙම කරානේ දැන් මම මෙහෙම කරා. එහෙම බැඳීමක් නැහැ. ආදරය නිසා ජේසු නිසා කරන දේ කරන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මම මතුගම මේක දේශනා කරලා එක දවසක් මං කව කාවගේවත් ඉත්තෙක් මම වෙන්නේ කියලා. අනේ එක පවුලක් හිටියා මට රහ බත් එකක් ගෙනත් දුන්නා. බත් ඒගොල්ලෝ බත් විකුණනවා. රහ බත් එකක් ගෙන ඉඳන් බත් එක ගෙනත් දුන්නේ නැහැ නේ. තේරුණාද? අපි අපේ අපරාධේ මං මොකද ගෙනත් දුන්නේ නැහැ. ඇයි පාර දේශනා කරන්නේ? අපිට වැදුනවලු මං කව අපරාධේ ඒක වාට වදින්න නෙමෙයි කිව්වේ. ඊට පස්සේ එදා ඉඳන් බත් නැහැ. මගේ ප්‍රමාණය. එහෙම කරන්න එපා හොඳේ. එහෙම තේරුණාද කියන එක? මම පිළිවෙල කියන්නේ. ඉතින් ඒක ඔබගේ ආදරයෙන් කරන දේ ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබ හොඳ හිතෙන් කරන දේ නෙමෙයි මේ කියන්නේ. ඒක ලස්සන දෙයක්. හැබැයි මම මේක හැම පැත්තකින්ම අයිති කරගන්න. ජේසු ආදරේ කියලා උන්වහන්සේ කළ යුතු දේ උන්වහන්සේ නොකළ හිටියේ නැහැ. ඒක කරපු නිසා කරනවායි කියන ගනුදෙනුවකට වඩා එහා ගිය ආදරයක් අපිට තියෙන්නේ. ගොඩාක් වෙලාවට අපිව හම්බෙන්නත් එක්ටි සමහර වෙලාවට මේ තෝල්කියොත් එක්ක එන්නේ. තෝල්කියොත් එක්ක ඉතින් අර මිනිස්සයා ඉන්නවා අරයා කියනවා. මම ගොනේ ඇයි වා කියන්නේ? නෑ ෆාදර් මෙයා මන් දන්නේ නේ වාදන එයා ඔයාව දන්න විදිහට තමයි ඔයාත් මගේ මිනිස්සු මෙයාත් මගේ මිනිස්සු ඔයා පොඩ පැත්තකට යනවා කියන දාන. ඉතින් එයාවයි කියලා වට වැඩි සැලකිල්ලක් නෑ. සෝරි එහෙම නෑ. එහෙම වෙන්නේ නෑ. හැමෝම එකයි. හැමෝම එකයි. ඒක අධ්‍යාත්මිකව ජේසුත් එක්ක ගැඹුරු ගමන යන එක ගමන යන තැන් තියෙනවා. ඒ නිසා කිසිම තෝල්කියක අවශ්‍ය නෑනේ. අපි ආදරේ නම් ආදරේ එච්චරයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. පස්වෙනි වගන්තිය ජේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සොහොයුරියටද ලාසරස්ටද ප්‍රේම කළසේක. ඒත් ඔහු අසනීපෙන් සිටි බව උන්වහන්සේට සැලවූ පසු තමන් සිටි ස්ථානයෙහිම දෙදිනක් නතර වී සිටියේ. මාර වැඩක් නේ ඒක. තේරුණාද? ආදරය කරලා නන්නත්තර කරනවා. මම බයිබලයේ ඉරලා තියෙනවා ඔබ වහන්සේ ආදරය කරන අය මැරෙන්න දීලාද ගොඩ ගන්න කියලා. ඉතින් ළම යටින් ලියලා තියෙනවා. ඇත්ත. ඒ කියන්නේ මේ ආදරය කියලා අපිට විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙන්න එපා. උන්වහන්සේ ලංකාවේ දේශපාලනයක් යකි නෑ දෑයක්වත් නෙමෙයි. ඇත්ත. තේරෙනවද කියන එක? එහෙම විශේෂ සැලකිලි නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ මේ පසුබිමත් එක්ක උන්වහන්සේ දන්නවා. ඒ කියන්නේ මේ තැනදී දන්නවා මේ මිනිස්සයාගේ පුතා අසනීපයි ඔක්කොම හරි. මේ ඔක්කොමදී උන්වහන්සේ මේ අරගලය තුල එයාගේ ජීවිතය කරන දේ බලන්න වචන ගන්න. ජේසුස් වහන්සේ ඔබ ලකුණුද අරුම පුදුම දේද දුටුවොත් මිස විශ්වාස නොකරන්නහු යයි ඔහුට වදාළසේක. මගේ ආදර ප්‍රේමන්තයනේ නැස කියනවා ඔබ දැකලායි විශ්වාස කරන්නේ. තෝමස් කිව්වේ ඒකයි. තෝමස් ඔබ දැකලා විශ්වාස කරා නොදැක විශ්වාස කරන අය භාග්‍යවන්තයි. මගේ ආදර ප්‍රේමන්තයනේ අයිති කරගන්නවා කියන්නේ එකක්. ඔබගේ ජීවිතයේ පරණ අහස පහවෙද්දී පරණ පොළව පහවෙද්දී ඔබ අයිති කරගන්නවා ස්වාමින් වහන්සේ මට ආදරේ. කොච්චර මෙතන හෙල්ලුණත් මට රිදෙනවා මම කැලියනවා කීතු යනවා. හැබැයි මම ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක.
ඒක උන්වහන්සේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 24 කියන්නේ අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. අපි නොපෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ නම් පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමටද? අප ඊළඟ වගන්තිය. අප එහි අප නොපෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. බලාගෙන ඉන්න වෙනවා. උන්වහන්සේ දේ කරනවා කියලා නොදැක්ක විශ්වාස කරන දේ පෙනෙන දේ ගැන නෙමෙයි නොදැක්ක ඒකට ඔබ දැනගන්නට ඕනේ. ඔබ පොරොන්දුව දැනගන්නට ඕනේ. ඔබ වචනේ කියවන්නට ඕනේ. මගේ ප්‍රමාන්තනේ ඒක රෝම 10 වෙනි පරිච්ඡේදය 17 කතා කරන්නේ ඇතහිල්ල ඇතිවන්නේ පණිවිඩය දෙසීමෙනි. පණිවිඩය ඇසීමෙනි. එතකොට උන්වහන්සේගේ වචනය තුල ඉද්දි තමයි ඔබට ඇදහිල්ල එන්නේ. ඒ වචනයත් එක්ක කටයුතු කරද්දි තමයි ඔබට ඇදහිල්ල එන්නේ. ඒ ඔබට ඔබගේ වචනෙට බලයක් නැහැ. ඔබ වචනය අයිති කරගන්නවා. ඒක ජේසුස් කිව්වේ ඔබ විශ්වාස කරන්නේ අරුම බුදුම දේ දැක්කම. දකින්න නැති තැන අදහන්න තැනක මගේ ප්‍රමාන්තනේ ඔබගේ රිලේෂන්ෂිප් එක ගොඩ යන්නට ඕනේ. රිලේෂන්ෂිප් එක ගැඹුරු වෙන්නට ඕනේ. ඒක රිලේෂන්ෂිප් එකක්. A religion is a relationship. මගේ තාත්තා මගේ අප්පච්චි මාත් එක්ක ඉන්නවා. මගේ ඇස් වලින් මට කරගන්න දෙයක් නැහැ. කරගන්නම දෙයක් නැහැ. අසරණ වෙන තැනක උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා. මගේ ආදර ප්‍රේමවන්තනේ මේ තැනට ඔබ යන්නේ. ඔබ ඒ කියන්නේ ඔබ අලුත් අහස අලුත් පොළව ගැන බලාපොරොත්තුවක් එක්ක මේ පැරණි තැන කැඩිලා යද්දී ඔබ එල්ලිලා හිටිය තැන් ඉරිලා යද්දී තෙතරලා යද්දී ඔබගේ ජීවිතයේ ඒ තැන ඔබ එල්ලෙන ලස්සනක් තියෙනවා. ඔබ අතහන්න අයිතියක් තියෙනවා මගේ ප්‍රේමවන්තයනි. වචනේ ගන්න. රාජ්‍ය නිලධාරියාද කියන්න. රාජ්‍ය නිලධාරියාද මහතාණෙනි විකාර කියන්නේ නැතුව නේද? දැන් මේ දරුවා මැරෙන්න යනවා. දරුවා මැරෙන්න යනවා. දේසුසසසස හමිනන්ස කියන මේ අද දකින්නක විශ්වාස කරන්නේ නැහැ. අනේ ස්වාමීන් මොනවද වෙ කියවන්නේ? මගේ දරුවා මැරෙන්න යනවා. ඒ උනාද කියන එක ඉක්මනට එන්න. මගේ දරුවා මැරෙන්න. මගේ ආදර ප්‍රේමවන්තනි බලන්න මහතාණෙනි මගේ දරුවා මිය යන්නට පෙර වැඩිය වෙනවා. ඔය කියවන්නේ නැතුව උතන කියන්නේ ඉක්මනට එන්න මගේ. අර මනුස්සයාගේ අවශ්‍යතාවය කකියනවා, කැකෑරෙනවා, තඟලනවා. දැන් ජේසු වෙනම මොනවද කියනවා? අපිට සමහර වෙලාවට ඒ වගේ. උන්වහන්සේ නිකන් ගානක් නැහැ වගේ. උන්වහන්සේ නිකන් තේරෙන්නේ නැහැ වගේ. උන්වහන්සේ නිකන් අයියෝ බොම්බෙලකුන් කල්කටා වගේ නැද්ද? තේරුණාද කියන එක? එක දෙයක් මම කියන්නේ උන්වහන්සේ කියන්නේ තව දෙයක්. මොකක්ද අනේ? අතන බිදි රස මදි වෙලා තියෙන්නේ. ගල් භාජනවල වතුර පුරවන්න කියන්නේ. මොකක්ද අනේ? ඒ කනෙක්ෂන් එක නැද්ද? උන්වහන්සේ මේ දැන් රතු බූදක් තියෙන්නේ. සැරෑටියක් දික් කරන්න කියන්නේ. ඇයි වතුර මරන්නද? ගෙම්බු වල්ලන්නද? තේරුණාද කියන එක? දැන් මේවල කනෙක්ෂන්ස් නැහැ. වල කනෙක්ෂන් එකක් තේරෙන්නේ නැහැ. උන්වහන්සේ සමහර වෙලාවට අදාළ නෑ වගේ ඔබට තේරෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒකයි ජේසුස් අම්මත් එක්ක අපි යන්නට ඕනේ මේ ගමන. ජාම්තුමාගේ දෙවෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ ජේසුස් අම්මා කියන වචනයක් තියෙනවා. පස්වෙනි වගන්තිය උන්වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් නමතා මෙතුමාණන් ඔබට කියන්නේ. මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්නේ? කොයි දෙයක් වුවද කරන්න. ඒ කියන්නේ කනෙක්ෂන් එකක් නැහැ. උන්වහන්සේ නාමන්ට කියද්දී ජෝර්දාන් නදියේ හත් පාරක් නාන්න කියලා නාමන් කිව්වා අනේ ස්වාමී මොනවද මේ කියන්නේ? මොනවද විකාර කතා කරන්නේ? ජෝර්දාන් මඩගඟ අපේ ගමේ තියෙන පර්පර් රබානා ඒවල නානවනේ මම මෙතනට එනවද නාන්නද මම මෙතනට ආවේ කියලා යනවනේ. සමහර වෙලාවට මගේ ප්‍රේමවන්තනේ මෙතනදී එකයි සාතන් අම්මත් එක්ක ජම්මන්ත වෛරයක් තියෙන්නේ. ඒකයි උන්වහන්සේ උප්පත්ති කතාපතේ 3 වෙනි පරිච්ඡේදයේ කිව්වේ තගේ වංශය සහ ඇගේ වංශය අතර බද්ධ වෛරය ඇති කරනවා. මොකද අම්මා කියනවා පුතේ ඔයාලට තේරෙන්නේ නැති වුණාට ඔයාලට පේන්නේ නැති වුණාට ජේසු කියන කොයි දෙයක් වද කරන්න ඒක තර්කයක් ඕනේ. ජේසු නම් කියන්නේ මොකද උන්වහන්සේගේ සිතුවිලි අහස වගේ ඔබගේ සිතුවිලි පොළොව වගේ උන්වහන්සේ කරන්න කියන දේ ඔබට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක ඔබීඩියන්ස් කීකරු වෙන්න යකා ස්වාමින් වහන්සේට අකීකරු වෙන්න ආදම් මේව පොළඹවද්දී ජේසු අම්මා මහා දයාබරකමක කීකරු වෙන්න ඔබට මට කියා දෙනවා. මගේ ආදර ප්‍රබන්තේනි. ඒ නිසා ඒ කීකරුකම මහා ගැඹුරු තැනක්. එකීකරුකම ගැඹුරු තැන. මේ මිනිස්සයා කියනවා ස්වාමීනි බස් ඉක්මනට ඇවිල්ලා සුව කරන්න. මගේ දරුවා මැරෙන්න ඉස්සෙල්ලා එන්න. ඔබගේ මගේ ජීවිතේ මගේ ප්‍රේමවන්තයනි මතක තියාගන්න. ඔබට කඩිකුලම්ප වුණාට
උන්වහන්සේට එහෙම කුලප්පුවක් නැහැ. දැන් ඔබට your days are numbered. දැන් මෙච්චරයි තියෙන්නේ. දැන් මොකක්ද කරන්න කියලා ඔබ ඔළුව කඩාගෙන ඉතින් ඔබ බලලා මෙන්න මෙතනදී මෙහෙම වෙන්න ඕනේ. ඔබගේ තර්ක යනවා මෙන්න මෙතනදී මෙහෙම නැත්තම් විනාසයි. තාම මෙහෙම වෙලා නැහනේ. මගේ ප්‍රේමවන්තනේ එයාලා උන්වහන්සේ මාර්තා මරියා එන්න කිව්වේ සුව කරන්න. ජේසු යන්නේ මැරිලා දවස් 3කට පස්සේ. ඇයි 3කට පස්සේ යන්නේ දවස්? එයාලගේ විශ්වාසය තමයි මලමිනියේ වටේ ඒ ආත්මය කැරකෙනවා දවස් 3ක්. කැරකිලා 3 වෙනි දවසෙන් පස්සේ මලමිනිය අතහැරලා ආත්මය යනවා. ඉතින් ඊට පස්සේ නැගිටිනවා කියන එක බොරු. ජේසු ඒක පෙන්වන්න යන්නේ දවස් 3ක්ම ඉඳලා ආත්මයක යනෝකෝ ඒත් මම ඇවිල්ලා ගන්න විදිය කියා දෙන්න. ඔබ හිතන සීමාවට වඩා එහා තැනක උන්වහන්සේ ඉන්නේ. එනිසා අදහන්න මගේ ප්‍රේමවන්තයනි. අදහන්න. උන්වහන්සේට පුළුවන් උන්වහන්සේ එකයි කිව්වා පේතුරුතුමාගේ ලිපිය 2 පේතුරු උන්වහන්සේ කතා කරලා කියන්නේ 2 පේතුරු 5 වෙනි පරිච්ඡේදය 3 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් වගේ උන්වහන්සේට එක උන්වහන්සේ අවුරුදු 1000ක් එක දවසක් වගේ තුනයාට එක දවසක් අවුරුදු 1000ක් මෙන්නේ අවුරුදු 1000ක් එක දවසක් මෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ දේ ඉෂ්ට කරන්න පමා වෙලා නැහැ. ඔබ කලබල වෙන්න එපා. ඒතර උන්වහන්සේ සමහර වෙලාවට අය උත්තර දෙන්නේ නැත්තේ පළ දරන්නේ නැති අත්ත කප්පාදු කරන්න. ඔබ තන්න ගහගෙන ඉල්ලන්නේ නේ. තන්න ගහගෙන මේක ලැබෙන්න, තන්න ගහගෙන රට යන්න, තන්න ගහගෙන මේ ප්‍රොමෝෂන් එක, තන්න ගහගෙන ඔබගේ ජීවිතේ වලපල්ලට යන ඕක හම්බුනොත් ඔබ දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ ඔබට සුදුසු වෙලාවෙදි දෙනවා. ඒකයි යෙසායා 48:9 අපි අත්දකින්නේ. යෙසායා 49 8 වෙනි වගන්තිය sorry යෙසායා 49 8 වෙනි වගන්තිය ස්වාමීන් වහන්සේ කියන බලන්න සමිදාන මෙසේ වදාරනසේක සුදුසු කාලයේදී කියන්න සුදුසු කාලයේදී මම නුඹට පිළිතුරු දෙයි මම නුඹට පිළිතුරු ගැලවීම දවසේදී ගැලවීමේ දවසේදී නුඹට උපකාර කරන්නෙමි නුඹට උපකාර කරන්නෙමි උන්වහන්සේ උත්තර දෙන වෙලාවක් තියෙනවා මගේ ආදර ප්‍රේමවන්තනේ මේ රාජ්‍ය නිලධාරියගේ ජීවිතයට යන්න බලන්න මොකද වචනයත් එක වෙන්නේ කියලා ජේසුස් වහන්සේ කතා කරමින් කියන්න ජේසුස් වහන්සේ කතා කරමින් යන්න ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ඇයි ඔහුට වදාළසේක මගේ ආදර ප්‍රේමවන්තනි ජේසු එයාට ඕනේ ජේසු එතනට ගිහිල්ලා සුව කරන්න ජේසු කියනවා ඔබ දැක්කොත් විතරද අදහන්නේ එහෙනම් මම ඔබට දකින්න දේ කරන්නේ මම දෙනවා ඔබට වචනය යන්න ඔබගේ දරුවා ජීවත් වෙනවා එතකොට එයා මගේ ප්‍රේමවන්තනි එයා පිට වෙලා යන්නේ වචනය ගන්න මොකක්ද වචනය ගන්න ජීවත් වන්නේ වදාළසේක ඒ තැනත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේය මගේ ආදර ප්‍රේමවන්තනි එයා එතන ඉඳන් වීඩියෝ කෝල් එකක් අරගෙන බබාට සුව වෙනවද කියලා උණ කට්ට ගහලා බලාගෙන ඉන්න කියලා කිව්වේ නැහැ නැද්ද එතන ඒව මෙහෙම කන්ටැක්ට් කමියුනිකේෂන් මෙතඩ්ස් තිබ්බේ නැහැ මගේ ප්‍රේමවන්තනි එයා ජේසු කිව්වා යන්න සුව වෙනවා කියලා එයා අයිති කරගත්තා මං සුව වෙනවාමයි කියලා අයිති කරගෙන එයා ජර්නි එක ගියේ faith is leap in the darkness අන්ධකාරයේ තියෙන පියවර. ඔබට තේරෙන්නේ නැහැ. ඔබට පේන්නේ නැහැ. ඔබට දැනෙන්නේ නැහැ. ඇතහිල්ලෙන් එතන පිටු මම්බුවක් වගේ ඉන්නේ නැහැ. ඇතහිල්ලෙන් පියවර අරගෙන යනවා. අපි තාම ඉන්නවා. ඇටි කේල් ගලපු උගුඩුව වගේ. ඔය ඉන්නවා. උත්තරගම් ප්ලම් පුඩින් වගේ ඉන්නවා. මුකුත් කරන්නේ නැහැ. මොකද ඔක්කොම පේන්න ඕනේ. තා මුකුත් නැහැනේ. මුකුත් නැහැනේ. අදින වචනයක් නැහැ. ඉතින් ඉන්නවා හැමදාම එක තැන උන්වහන්සේ වචනයක් දෙනවා. මොකද මගේ ප්‍රේමවන්තනේ අලුත් අහස අලුත් පොළව මැව්වේ උන්වහන්සේ ප්‍රතිඥාපත්තු කරලා නෙමෙයි. නැද්ද? රොකට් යවලා නෙමෙයි. උන්වහන්සේ කිසි දෙයක් කළා නෙමෙයි. උන්වහන්සේ ආලෝකය වේවා කිව්වා. ආලෝකය ආවා. ජලය මහ පොළවෙන් වෙන් කරන්න කිව්වා වුණා. එපාතා කියලා කිව්වා කන්ද කැරුණා තලිතා කුමී කිව්වා දැරිය නැගිට්ටා ලාසරස් එළියට එන්න කියලා කිව්වා මලමිනිය නැගිටලා ආවා වචනයෙන් අහස පොළව මැව්වේ එයාගේ ජීවිතේ පැරණි පොළව පැරණි අහස කැඩිලා බලාපොරොත්තු බිඳුවට වැටිච්ච තැන ජේසු වචනය කියනවා ලෝක ආරම්භයේදී උපත්ති කතා පොතේ 5 වෙනි පරිච්ඡේදය කියනවා හිස්ව පැවති තැන ස්වාමින් වහන්සේගේ ආත්මානුභවයේ සැරිසරද්දී උන්වහන්සේ ආලෝකය වේවා කියලා වචනය කිව්වේ වචනයයි ජීවමාන උනේ එබැවින් මගේ ජීවිතේ පරණ අහස තාම තියෙනවා පරණ පොළව තාම තියෙනවා ඒ මතකේ තාම එල්ලිලා ඉන්නේ එතන හිර වෙච්ච තාම ඔබ ඉන්නේ උන්වහන්සේ කියනවා
මගේ වචනය ඔබ අයිති කරගෙන නැහැ. අයිති කරගෙන ජර්නි එකකට ගිහිල්ලා නැහැ. අයිති කරගන්න ජේසුස් ගාවට ඇවිල්ලා නැහැ. ජේසුස් කියන එක ඇහෙන්නේ නැහැ. උන්වහන්සේ අහගන්න තරම් ඔබට බහැපත්කමක් නැහැ. ඔබගේ රාමුවේ නාමන් වගේ එලි දිවසිවරයා මෙහෙම ඇවිල්ලා තුවාලයේම කුෂ්ඨය මත අත තියලා සුව කරනකම් හරියන්නේ නැහැ. ඒතර ඔබ බලාපොරොත්තු වෙන තැනක ඔබ ඉන්නේ. උන්වහන්සේ මෙහෙම උත්තර දෙන්න ඕන කියලා ඔබ පැකේජ් එකක ඉන්නේ. උන්වහන්සේ ඔබ හිතන විදිහට උත්තර දෙන්න බැඳිලා නැහැ. ඔබගේ සර්වන්ට් නෙමෙයි උන්වහන්සේ, මතක තියාගන්න. ඔබ කියන විදිහට වැඩ කරන්න ඔබ කවුද? උන්වහන්සේ ඔබගේ ජීවිතේ සැලසුම් කළ දෙයක් තියෙනවා. උන්වහන්සේ කඩලා අලුත් අහසක් අලුත් පොළවක් මවනවා. මගේ ආදර ප්‍රේමාන්තනේ ජුවන්තුමා හරිම සුන්දර ඩීටේල්ස් ගන්නවා. ඒ උන්වහන්සේගේ ජුවන්තුමාගේ පණිවිඩය එළියට ගන්න, වචනය ගන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. කියවන්න පුතේ. ඔහු යන කල ඔහුගේ දාසයෝ පෙරමගට අවුදින් ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ යයි කීහ. එවිට පුත්‍රයා සුවය ලබන්න පටන් ගත්තේ කොයි වෙලාවේදැයි ඔහු ඔවුන්ගෙන් විමසීය. ඊයේ පස්වරු එකට පමණ උණ බැස්සේ යයි ඔවුහු කීහ. මගේ ආදර ප්‍රේමන්තනේ, ඒ කියන්නේ මේ මනුස්සයා දවසකට වඩා ගමනක් ගිහිල්ලා. එයා ඉන්නේ උන්වහන්සේගේ ගලිලේ, එයා හිටියේ කපර්නාමුවේ. දැන් මෙතනදී ඒ දවසක ගමන ඒ මනුස්සයා ඇදහිල්ලෙන් ගියේ. කොච්චර විශ්වාසකින්ද එයා ගියේ. සමහරවිට ඔබ මම යන්නේ නැතුව ඉන්න නිසා තාම ඔබට කිසි දෙයක් නැත්තේ. අලුත් අහස අලුත් පොළව එන්නේ නැත්තේ. වෙනකම් බලාගෙන ඉන්නවා. උත්තර දෙනකම්. තේරුණාද කියන එක නැහැ. ඒක ඔබට මට මගේ ප්‍රේමවන්තනි, අපි අනිත් ජීවිතවල ඔබ අලගෙඩිය සාස්මානට දාලා ලිපපත්තු කරාම ඔබට විශ්වාසයි ඒක තැම්බෙනවා කියලා නේ. නැද්ද? කේක් එක වවන් එකට දාලා කැරකුවම ඔබට විශ්වාසයි ඒක පිච්චෙනවා කියලා. එතකොට ඒ ગેප් එකේ ඔබ අදහනවා ස්වාමීන් වහන්සේගේ දේ අදහන්න බෑ. මොකද ඔබ දැකලා නැහැ. එක්ස්පීරියන්ස් කරලා නැහැ. අයිති කරගෙන නැහැ. ඒ නිසා තමයි මේ චතාරිකේ ඒ ගැඹුරු සම්බන්ධතාවයට ස්වාමීන් වහන්සේ ඔබ වර්ගන යන්නේ. වචනේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තනි. එකයි මාට ජේසු කියපු වෙලාවෙදිම පෙර දවසේ ජේසු එතන වචනය කියද්දී කපර්නාමුවේ මගේ ප්‍රේමවන්තනි මේ දරුවා සුව වුණේ ජේසු වෙන තැනක. ඒ කියන්නේ පරාසයේ වෙනසක් ඉන්න ගැප් එකේ ඩිස්ටන්ස් එකේ වෙනසක් උනාසේ වෙන තැනක කියන්නේ අතන වෙනවා. ඔබගේ ජීවිතයේ ඔබ ඉන්නේ තාම මෙතන. හැබැයි උන්වහන්සේගේ වචනය ඔය ඔබගේ ජීවිත පුතේ පිටු ගානකට පස්සේ ඊළඟ චැප්ටර් එකේ උන්වහන්සේ එක කරනවා. ඊළඟ චැප්ටර් එකේ උන්වහන්සේ එක කරනවා. මට අද වගේ මතකයි මගේ ප්‍රේමවන්තනි. මම සෙමිනේරියේ මගේ ජීවිතයේ පුංචි සෙමිනේරියේ මම වයස අවුරුදු 30 දී ස්වාමි කෙනෙක් වුණේ. 28 දී ස්වාමි කෙනෙක් වෙන්න ඕනේ. මම 30 දී ස්වාමි කෙනෙක් වෙන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව උනේ පනිෂ් වුණ නිසා. තේරුණාද කියන එක? පනිෂ් වෙලා ඒක සෙමිනේරියේ එක විභාගයට මම ලියපු වචනයක්, විභාගයට ලියපු වචනය මගේ ප්‍රේමාන්තනේ ඒ වචනය අසභ්‍ය වචනයක් වෙච්ච නිසා මම දන්නේ නැහැ. මම හදලා ලියපු වචනේ ඒක අසභ්‍ය වචනයක් වුණා. මම ඉංග්‍රීසියෙන් ලියුවේ. එතකොට එහෙම ලියන වෙලාවේ ඒජන්සි එකක නමක් හදන්න මම වචනයක් හදලා ලිව්වා. ඒක බලද්දී අසභ්‍ය වචනයක් කියලා. ඒක ලොකු ඉෂුව එකක් වෙලා මට අවුරුද්දක් මම තියාගෙන හිටියා under high observation. මම ස්වාමි කෙනෙක් වෙන සුදුසු කියලා. මම ජේසුට බැන්න කියන්නේ මගේ ආදර ප්‍රේමවන්තනි මොකක්ද මට මේ කරේ කියලා. ඊට පස්සේ මට මතකයි ඉංග්‍රීසි ඇකඩමි එකේ ඒකේ හෝල් එකේ ෆාදර් එක්ටත් එක්ක ඒ සමිතිය තියෙන වෙලාවේ මම කර්ටන් එක දැන් හෝල් එක මෙහෙම තියෙනවා, කර්ටන් එකේ පිටිපස්සට වෙලා පොතක් කියවක හිටියා. දැන් මම අන්ද හයි ඔබ්සර්වේෂන් නේ. එක්ට කෙලින් මම සමිතිය වෙලාවේ හැවුවා වයිස් කලන කියලා. කලන කියලා දැන් මම එහා පැත්තේ කර්ටන් එකේ මම හිටින එකේ නෑ. කතා කරලා ඔෆිස් එකට කතා කරලා දැන් දෙවනි පනිෂ්මන්ට් එක. you කික්ද මට බැනලා දැන් මට දඬුවමක් දුන්නා. ඊළඟ ඩිබේට් එකේ සිංහල ඩිබේට්ස් කරනවා. ඉංග්‍රීසි ඩිබේට් එකේ සෙකන්ඩ් තර්ඩ් ස්පීකර් වෙන්න. දැන් මේ කියන්නේ දැන් ඩිබේට් එක කතා කරනවා කියන්නේ දැන් මගේ බෙල්ලෙන් එල්ලලා මරුවා නම් හොඳයි ඊට වඩා. තේරුණාද කියන එක? දැන් ඒක කරගන්න කොහොමද? මම කකුල ඇත තමයි වරුනේ හම්බෙච්ච පළවෙනි දවසේ නම් මගේ ප්‍රේමවන්තනේ. ඉතින් මොකද වෙන්නේ? එතන මම දැන්
පාඩම් කරනවා සතුටයි ඉඳන් කියවනවා ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා අතපය විසි කරලා ස්පීච් එක ලියාගෙන කියවනවා මාරාන්තික බයක් නින්ද යන්නේ හීනෙනුත් පේනවා මුළු ඒ මුළු ඔඩියන්ස් එක ඉස්සරහම විලිලැජ්ජ වෙලා යන මට පේනවා දැන් මට මාර කට්ටක් කෑවේ මගේ ප්‍රමාන්තේ දැන් ඒ වෙලාව දැන් මම ඩිබේට් එකට දැන් ඔක්කොම මිනිත්ස් කියලා දැන් ඩිබේට් එක වෙලා ඩිබේට් එකට මම පළවෙනි දැන් එහා පැත්තේ එකා කියෙව්වා එහා පැත්තේ එකා ස්පීච් එක දුන්නා වෙඩි වගේ දැන් මම කෝල්ලේ අර සට්ට ගහනවා තේරුණාද මේකට ගිහිල්ලා කියලා පළවෙනි වචනේ කිව්වා මොකක්ද උනා මගේ ප්‍රමාන්තේ ඊට පස්සේ අරක කියවගෙන ගියා ඉතින් ෆාදරෙක්ට දෘශ්‍යමුත වෙලා බලන් ඉනවා මාත් බලන්න මට මොකද වෙන්නේ කියලා තේරුණාද කියනක ඊට පස්සේ මට කතා කළා I say you can speak no yes father එදා ඉඳන් තමයි ඉංග්‍රීසි ස්පීච් එක හැදුනේ ඩිබේට්ස් වල එක පිට එක දෙන්න ස්පීච් කම්පිටිෂන් දෙන්න මගේ ආදර ප්‍රමාන්තනේ වෙන්නම කතන්දරයක් අර පරණ අහස පහ වෙච්ච ගෑන් පස්සේ මගේ ආදර ප්‍රමාන්තනේ ඒ චැප්ටර් එක තාම ඔබගේ පෙරලලා නැහැ අදහන්න ජේසුස් ඒ සිද්ධි වලින් මට කියා දුන්නා හැබැයි අද මම දන්නවා මගේ ස්වාමින් වහන්සේ රිදෙනවා සමහර තැන්වල ප්‍රතික්ෂේප වෙනවා නන්නත්තර වෙනවා මගේ ස්වාමින් වහන්සේ ඒ පිටුව පෙරලනවා ඒ පිටුව ලියලා ඉවරයි he has finished writing the whole story of my life ඒක තියන්නේ it's a matter of time ඒක වෙනස් කරන පිටු පෙරලන මොහොතක් විතරයි මගේ ප්‍රමාන්තනේ ඒ මිනිස්සගේ ජීවිතේ බලන්න මොකද වෙන්නේ එකම වෙලාවෙ වෙන්නේ එයා දහනවා එකම වෙලාවෙ කියලා ඔහුගේ පුත්‍රයා ජීවත් වන්නේයි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ ඒ මොහොතේදී යයි දැනගත් බැවින් ඔහුද කියන්න ඔහුද ඔහුගේ ගෙයිවැසි සියල්ලෝද එතුමන් අදහගත්ත හොඳ වෙලාවට පුතා අසනීප වුණේ මරණාසන්න වුණේ උන්වහන්සේ ඒක ෆ්ලැට් කරලා බලාපොරොත්තු චප්ප කරලා ඇත්ත හිල්ලක් එයා විතරක් නෙමෙයි මුළු ගෙදර අයම ජේසුව අදහන මහා ජීවන මාර්ගයකට යනවා මගේ ආදර ප්‍රමාන්තිනේ ඒ අර මහා කටූර ගමනක ගියයින් පස්සේ එනිසා ඔබගේ අහස බොඳ වෙද්දී ඔබගේ පොළව දෙදරද්දී ඇත්ත හිල්ලෙන් ඉන්න පේන්නේ නැහැ මුකුත් තේරෙන්නේ නැහැ මුකුත් විශ්වාස කරන්න උන්වහන්සේ අලුත් දෙයක් කරන්න යන්නේ ඒ තාත්තා වතහගෙන අයිති කරගෙන ඉන්න ඒ පිටුව උන්වහන්සේ පෙරලනවා ඒ වෙලාවේදී මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ නිසා අපේ පරණ අහස පොළව අරගෙන උන්වහන්සේ කර්තෘවරයන් නිසා උන්වහන්සේගේ පාමුලට අපි යමු නමස්කාර කරන්න ජීවිතය අයිතිය දීලා ප්‍රේමවන්තයනි